ගත්තොත් හොඳ නැද්ද? අයියේ. තව සැරයක් හයියෙන් සාදුකාරයක් දුන්නොත්. මොකද මේ චිත්තානුපස්සනාව පටන් ගන්න තියෙන්නේ හරි වටිනවා. ඒ හින්දා තව ටිකක් හයියෙන් සාදුකාරයක් දෙන්න. දැන් අපි හොඳට අහමු චිත්තානුපස්සනාව. මොකද මේ චිත්තානුපස්සනාව නැත්තම් හිතානුව බලනවා කියන ධර්මතාවය තේරුම් කරගන්න බැරි වෙච්ච හින්දායි මේ සසර එන්න උනේ. ඒ හින්දා මේ හිත ගැන බලනවා කියන එක ටිකක් හරි වටිනවා. නේද? මොකද දැන් චිත්තානුපස්සනාව වඩනකොට අපිට පුළුවන් මේ විඥානය කියන එක පිරිසිඳ දකින්න. විඥාන ස්කන්ධය පිරිසිඳ දකින්න පුළුවන්. විඥාන ස්කන්ධය පිරිසිඳ දැක්කහම මොකද තියෙන යහපත? අනිත්‍යදී නිට්ටයයි කියන විපල්ලාසය දුර වෙනවා. එතකොට අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාසය දුරු වෙලා අනිත්‍ය සංඥාව එළඹ සිටිලා උපාදානය නැති කරලා භවය නැති කරලා අනිමිත්ත චේතෝ විමුක්තිය ලබා දෙනවා. අනිමිත්ත චේතෝ සමුදය ලැබෙනවා. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුනේ වෙනසෙන් තමයි විමුක්තිය නම් කරන්නේ. අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියලා. එතකොට මේ වේදනා මේ චිත්තානුපස්සනාව වඩනකොට විඥානයේ පිරිසිඳ දකින්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ අසුතවන්තු සූත්‍රයේදී මහණෙනි මේ ලෝකේ අය මේ කයට කලකිරෙනවා නම් ඒකට හේතු තියෙනවා. ඇයි මේ කය දිරනවා පෙනෙනවලු. අබල දුබල වෙනවා ලෙඩ වෙනවා පෙනෙනවලු. නමුත් යමක් හිත කියයිද මනස කියයිද විඥානය කියයිද මෙහිලා කලකිරෙන්න ලෝකයේ දක්ෂ මදිලු. ඇයි ගොඩාක් කල් මේ හිතම මම ආයනය කළාලු. හිතම මම කියලාලු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ ඉතින් යමෙක් හිත මම කියනවා නම් ඊට වඩා නම් හොඳයි කය මම කියන එක. ඇයි? කය අවුරුදු 50ක් හරි 100ක් හරි තියෙනවා නම් ඒ තාක්වත් පේන්නවත් තියෙනවා. හිත කියන එක පේන්නවත් නැහැ. රෑදවල් අනිකක්ම ඉපදිලා අනිකක්ම නිරුද්ධ වෙනවා කියනවා. ඉතින් හිතේ ස්වභාවය ඒක. මේ චිත්තානුපස්සනාව ගැන අපි නොබලනකොට හිත ගැන නොදකිනකොට ඉබේමයි හිත මම කියන අදහසට එන්නේ. ඒ නිසා මේ චිත්තානුපස්සනාව ටිකක් වටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ චිත්තානුපස්සනාව වඩන්නේ මොකටද? පංච උපාදානස්කන්ධේ විඥානස්කන්ධේ පිරිසිඳ දැකලා අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාසය දුරු කරගන්න. ඒ විපල්ලාසය දුරු වුණාම තණ්හා උපාදානය නැති වෙනවා. තණ්හා උපාදානය නැති වෙනකොට මොකද වෙන්නේ? හටගත දේ නිරුද්ධ වෙනවා කියලා ස්කන්ධ නිරෝධයේ සාක්ෂාත් වීම තුලින් භවයේ හිටින්නේ නැහැ. හිටින්නේ නැතුනම ජරා මරණ නැති වෙනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්ඛවේ බික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මහන්නේ මේ මහානතම රාග සහිත සිත රාග සහිත සිතයි කියලා දැනගන්නවා හඳුනා ගන්නවා. වීත රාගං වා චිත්තං වීත රාගං චිත්තන්ති පජානාති. දැන් Taman තුල රාගය නැත්තම් විරාගී ස්වභාවයට ගිය සිත විරාගී ස්වභාවයයි කියලා දැනගන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. හිත ද්වේෂ සහගත කල්ලි හිත ද්වේෂයි කියලා දැනගන්නවා. හිතේ ද්වේෂය නැති කල්හි හිතේ ද්වේෂය නැහැ කියලා දැනගන්නවා. වීත දෝසං චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. සමෝහං චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. එතකොට මෝහ සහිත සිත මෝහ සහිත සිතයි කියලා දැනගන්නවා. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති.
සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තං පජානාති විකිට්තං චිත්තං විකිට්තං පජානාති. එතකොට මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං පජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං පජානාති. මේ වගේ සිතේ ප්‍රභේද 16ක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මෙතනදී චිත්තානුපස්සනාවේදී ඒ කියපු විදිහට හිත අනුව බලන්න ඕනේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිත රාග සහිත සිතයි කියලා ශනිකව හඳුනා ගන්න ඕනේ. හිත දිහා බලන්න ඕනේ. ඊට පස්සේ විරාග සිත විරාග සිතයි කියලා හඳුනා ගන්න ඕනේ. සදෝෂ සිත දෝෂ සහිත සිත දෝෂ සහිතයි කියලා දැනගන්න. අපි ඇයි මෙහෙම දේශනා කරන්නේ? අපි මෙහෙම කියමු. යම් කිසි කෙනෙක් ගැන දෙයක් ගැන රාගයක් ඇති වෙනවා නම් මේ චිත්තානුපස්සනාව නැති කෙනාට චිත්තානුපස්සනාව හිතානුව නොබලන කෙනාට හිතෙන්නේ තමන් තමන් ආදරේ බාහිර කෙනාටයි කියලායි පෙන්වන්නේ. දැන් රාගයක් ඇති වෙනවා නම් තමන් රාගය ඇති කරගෙන තියෙන මේ බාහිර කෙනාටයි බාහිර රූපෙටයි කියලායි තමන්ට පෙන්වන්නේ. චිත්තානුපස්සනාව නැති වුනහම තියෙන දෝෂය ඒකයි. අපි කියමු යම් තරුණයෙක් ඉන්නවා නම් එයාගේ සිතේ රාගයක් ඇති වුණොත් සමහර විට පෙන්වන්නේ ඊට ප්‍රතිපක්ෂ තරුණියක්. තරුණියක් ඉන්නවා නම් එයාගේ හිතේ ඇති වෙන රාගය. නමුත් ඒක පෙන්වන්නේ බාහිර යමක්. එතකොට මේ මොකද්ද මෙහෙම වෙන්නේ? මේ චිත්තානුපස්සනාව නැති වුනහම ඇති වෙන දේ රාග දේශ මොහ ඇති වෙන්නේ වැඩි වෙන්නේ ඒ නිසා. එතකොට ඒ විදිහට දකින්නකොට මොකද කරන්නේ? නූපන් රාගේ බලවත් වෙනවා. නූපන් රාගේ උපදින උපන් රාගේ බලවත් වෙනවා. ඒ කියන්නේ තවත් ආපහු බාහිරට යොමු වෙනවා. අපි ඒකම ඒ න්‍යායම ගමු. දැන් කෙනෙකුට තරහාවක් ඇති වෙනවා. තරහව කියන එක, පටිගය කියන එක ඇති වෙන්නේ තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ තරහව කියන ගතිය දැන් ඇති වෙලා නේද කියන එක බලාගන්න බැරි වෙනකොට සිතානුව නොබලනකොට වෙන්නේ මම තරහ අරගෙන තියෙන අහවල එකයි කියලා බාහිර රූපයක් පෙන්වයි තමන්ට. බාහිර රූපයක් දකිනකොට තවත් තරහ යනවා. ඒ කියන්නේ එයා දන්නේ නැහැ ඒ කියන්නේ මන් තුල තියෙන ද්වේෂය පෙනෙන්නේ නැතුව මට මේ බාහිර යමක් පෙන්නලා කියන එක තේරෙන්නේ නැහැ. මෙතනදී තමන් තුල තරහව කියනකොට ඇති වෙනකොට චිත්තානුපස්සනාව නැතිනම් ඒ බව පේන්නේ. අවිද්‍යාව කෘත්‍ය දෙකක් කරනවා. ඇත්ත නොපෙන්නනවා, වරදක් ඇති කරනවා. පෙන්නන්නේ මම තරහ ගන්නේ අහවලගේ අර වැඩේට. නැත්තම් අහවල් කෙනාටයි තරහ තියෙන්නේ. අහවල් කෙනා එක්කයි තරහ. මේ තරහවට හේතුව දකින්නේ බාහිරින්. තරහවට හේතුව දකින්නේ බාහිරින්. එතකොට එහෙම කෙනා මොකද කරන්නේ? බැන්නනම් එයාගේ වැරද්ද නිසායි තරහ යන්නේ කියලා දැක්කහම බැන්නලා නතර ඉන්නේ ගහන්නත් හදනවා. ඊට පස්සේ ඒකට තරහවට හේතුවක් දකින්න කොහෙන්ද? බාහිරින් ආපහු. චිත්තානුපස්සනාව නැති වෙනකොට රාගයට හේතුවත් බාහිරින් දකින්නේ. ද්වේෂයට හේතුවත් බාහිරින් දකින්නේ. බාහිරින් දකින්නකොට බොහොම නක් කරනවා. මම ඒකෙදි උපමාවක් කියන්නේ අලි ඉන්නේ. අලි හරි කැමති අන්දර කටු කන්න. අන්දර කටු කියන්නේ මිනිස්සෙකුට ඇවුනොත් ලේසියකට හොඳ වෙන්නේ එච්චර විසයි. ඒ මොකද මේ අලියැත්තු අන්දරගස් පොඩි කරලා අරගෙන කටේ දාලා හපනකොට අන්දර කටු තමන්ගේ කටේ ඇනිලා ලේ එනවා. දැන් මේ සතා දන්නේ මේ කටු කටේ ඇනිලා
කටෙන් මේන ලේ වල රහ නේද කියලා. එයා හිතන්නේ මේ අන්දර කටු වල රහ. එතකොට මොකද කරන්නේ? තව ටිකක් හයියෙන් හපනවා. තව ටිකක් ලේනවා. තව අන්දර කටු ටිකක් අරගෙන කනවා. මෙහි ඇතුළතින් තියෙන හේතුව නොදකින්නකොට බාහිරේ පෙන්නනවා. එතකොට තව වැඩිපුර ලොකු අත්තක් කඩාගෙන කනවා. ඒකත් කනකොට දැන් වැඩිපුර කටු ටිකක් ඇයෙනවා. එතකොට දැනෙන රහ ආයෙත් හිතනවා මෙහෙන් තමයි එන්නේ. ඒ වගේ අපි හේතුව බාහිරින් දකින තාක් බාහිරටම යන්නේ. අපි ආදරය කරන්නේ බාහිර දෙයකටයි, බාහිර දෙයක් නිසායි ආදරය කියන එක ඇති වෙන්නේ කියලා හිතුවාම ආපහු ඒ ආදරය ගන්න වැඩිපුරත් හොයනවා බාහිර. තරහවත් එහෙමයි. ඒතර මෙතනදී මේ චිත්තානුපස්සනාවෙන් පෙන්වන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා හිත ගැන හොඳ අවධානයෙන් ඉන්නකොට යම් කිසි වෙලාවකදී රාග ස්වභාවයක් ඇතුළත හොඳට තේරුම් ගන්නෝ තමන් තුල තමන්ගේ හිත සරාගී වෙලා නේද? එතකොට හොඳට තේරෙනවා රාගය කියන එක තියෙන්නේ තමන් තුල. තමන් තුල තියෙන මේ ගතියට මේ හැඟීමට බාහිර රූපයිතියක් නැහැ. අපි කියමු ද්වේෂය කියන එක. තමන් තුල පටිඝචෛසිකය ඇති වෙලා තමන්ගේ සිත ද්වේෂ ස්වභාවයටපත් වෙලා කියන එක තේරුනොත් බාහිර කෙනෙකුට ගහන්න යන්නේ නැහැ. තමන්ගේ සිත තුළ රාගය කියන ස්වභාවය හඳුනාගත්තොත් බාහිර දෙයක් ගන්න යන්නේ නැහැ. නමුත් චිත්තානුපසන මේ හැම සිතකම එහෙමයි. එතකොට අපේ ස්වභාවයේ හිතේ ස්වභාවය නොදකින්නකොට හැම වෙලාවෙම බාහිර ඒ වෙනුවෙන් කෙලෙසයකට යොමු කරලා ඇති. යම් කිසි මෝහයක් ඇති වෙනවා නම් අපේ හිත නැත්නම් තමන්ගේ සිත මෝහයි නේද කියන එක හඳුනා ගන්න බැරි වුණොත් බාහිර කෙනෙක් මෝඩකම් කළා බාහිර නිසා මෝඩකම ඇති වුණා කියන තැනකින් පේන්නේ. එතකොට ඒ ආරම්භය ප්‍රතික්‍රියා දක්වන්නේ අපි බාහිරයට. ඒ තාක් රාග දේශ මොහ අපව ඇති වෙනවා. මේ චිත්තානුපස්සනාවේදී පෙන්වන්නේ හැම අරමුණකම හැම වෙලාවකම තමන් තුල සිහිය තමන් තුල නුවණ තියෙන්න ඕනේ හිත කෙරෙහි. එතකොට සිතේ ඇති වෙන ධර්මතා ටිකට ප්‍රතික්‍රියා දක්වන්න බාහිරයට යන්නේ නැහැ. මෙන්න මේ විදිහට කළොත් මේ විදිහට දැක්කොත් මේ ලෝකයේ ඇලීම ගැටීම කියන ධර්මතා දෙක සංසිඳන එපමණකින්ම. ඇයි? ඇලෙන ගතිය හෝ ගැටෙන ගතිය සිත පිළිබඳ වූවා කියලා දැක්කොත් බාහිර භෞතික වස්තුන් ඒකට සම්බන්ධයක් නැති බව දැක්කොත් ඇලිච්ච දේ ගණ්ඩවත් ගැටිච්ච දේ අයින් කරන්නවත් කියලා බාහිරෙන් යමක් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි ඒ හිතද හඳුනගෙන මේ හැම හිතක්ම දන්නවා මොකද්ද? සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. මේ නාම රූප දෙක නිසා මේ හිත හට ගන්නවා. ඊට පස්සේ වය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. මේ නාම රූප ධර්මයේ නැතිවීම මේ සිත නැති වෙනවා කියලා මෙන්න මේ විදිහට සිහි කරලා බලනවා. මෙන්න මේ විදිහට නුවණින් බලනකොට නුවණින් සිහි කරනකොට මෙයාට සත්වයේ පුද්ගලයෙක් නෝ සිත පමණක් ඇත්තේන සිහිය හොඳින් එළඹ සිටිනවා. හිත තියෙනවා. මොකද සරාගසිත, සදෝසසිත, සමෝහ එකින් එක බලනකොට තේරෙනවා ඒ හිතත් ඒ හිත ඇතිවීමට හේතු ටිකක් පේනවා. රාග සහිත සිතක් තියෙනවා. ඒ හිත ඇතිවෙන්න හේතු තියෙනවා. නාම රූපත් අයෝනිසෝ මනසිකාරයත් සුබ නිමිත්ත මෙන්න මේ නිසයි හිත මෙන්න මේ නිසයි
සිත සරාගුණය කියලා එයාට හොඳට නුවණින් තේරෙනවා. මෙහෙම තේරෙන නිසා එකම හිතක් තියෙනවා, එකම හිතකින් කියනවා කරනවා කියන අදහසක් නැතුව මේ හිත පටිච්ච සමුප්පන්නයි කියන නුවණ එනවා. එයා දකින්න සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති, වය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීව. මේ හිත හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයයි. හේතුව නිරුද්ධ වෙනකොට මේ සිත නිරුද්ධ වෙනවා. මොකද දකින්න හේතුව? යකඩ කැලි දෙකක් එකට ගැටුනොත් සද්දයක් හට ගන්නවා. ගැටීම නැති වෙනව නැති වෙනවා. ගැටෙන්න පෙර අවකාශ ධාතුවේ කොහෙවත් සද්ද තිබුණත් නෙමෙයි. යකඩ කැලි දෙක ඇතුලේ සද්ද තියෙනවත් නෙමෙයි. පෙර නොතිබීම යකඩ කැලි දෙක ගැටුණු නිසාම සද්ද ඇති වෙනවා කියලා දකිනවා. ගැටුණු සද්දය හටගත්තු සද්දය ආපහු යකඩ කැලි දෙකට අයිතිත් නැහැ. යකඩ කැලි දෙක ඇතුළට යනවත් නෙමෙයි. වටපිටාවේ කොහෙවත් තියෙනවත් නෙමෙයි. ඒ හේතු නැති වෙනවා. ඒ වගේ මේ හිත යම් යම් ප්‍රත්‍යක් නිසා මේ හිත හටගත්තා නම් රාග සහිත හිත හටගත්තා නම් ඒ ප්‍රත්‍ය නැති වෙනකොට මේ හිත නැති වෙනවා. ආයි කොහෙවත් තියනව නෙමෙයි. ද්වේෂය ඇති වෙන්න තියෙන හේතු ටික නිසා සිත ද්වේෂ සහගත වුණා. ද්වේෂ සිත හටගත්තා. ඒ ප්‍රත්‍ය නැති වුණ නැති වෙනවා. මේ වගේ හිත පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍ය නිසා හටගත සිත ප්‍රත්‍ය නැති වුණ නැති වෙනවා කියන නුවණ එනවා. එතකොට එකම හිතක්ම තියෙනවා කියන අදහස හිතින්නේ මෙන්න මේ විදිහට බැලුවාම මෙයාට එනවා සත්‍ය පුද්ගලනෝ සිත පමණක් ඇත්තේන සිහිය හොඳින් එළඹ සිටිනවා. මෙන්න මේ විදිහට දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාව දේව ඥානමත්තයි පටිසතිමත්තයි. සිහිය නුවණ තව වැඩෙනවා. තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ ලෝකයේ කිසිම සිතක් විඥානයක් උපාදාන වශයෙන් ගන්නෑ. මගේ හිත කියලා හෝ හිත ආත්මයි කියලා හෝ ගන්නෑ. මහන්නේ මෙන්න මේ විදිහට හිතේ හිතනවා බලන්න.